කවුරුත් සාදුනාදයක් පවත්වන්න. සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ පබ්බජී ජාති සතානි පංච පහාය කාමානි මනෝරමානි තං විතරාගං සුසමාහිතින්ද්‍රියං
පරිනිබ්බුතං වන්දත සාරිපුත්තං තී. සද්ධාවන්ත කාරුණික පින්නතුනි, සෑම දිනාම බලාපොරොත්තු වන්නේ තථාගත ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉමහත් කරුණාවෙන් දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්නතුන්ලාගේ බලාපොරොත්තුව සූදානම. පින්නතුනි, අද අපි මාතෘකා කරගන්නට යෙදුනේ ඊටාම වටිනා උතුම් දේශනාවක්. විශේෂයෙන් පින්වත් ගුණසේකර නෝනා මහත්මිය ආරාධනා කළේ ධර්ම දේශනාව මෞපිය උපස්ථානයේ පිළිබඳව කළොත් ඊටාම හොඳයි කියලා තමයි මතක් කළේ. ඒ අනුව පින්නතුනි, මාපිය උපස්ථානය හා සම්බන්ධ වෙන උතුම් දේශනාවක්. ඒ තමයි සාරිපුත්‍ර මහරහතන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගේ ඒ ධාතුන් වහන්සේලා පෙරහානකට අරගෙන සරියුත් මහරහතන් වහන්සේගේ ගුණ ගාථා 500කින් දේශනා කරලා තියෙනවා. ඒ ගාථා 500කින් වදාළ ඒ ගුණ වරුණෙහි එක ගාථාවක් තමයි දැන් මේ මම මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ. එනිසා පින්නතුල්ලාට සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ඒ උදාර චරිතයේ තියෙන චරිත ලක්ෂණ කීපයක් මතක් කරලා මෞපිය උපස්ථානයේ පිළිබඳවත් පින්නතුල්ලාට කරුණු ටිකක් කාලේ පමණින් කියා දීමට අපි බලාපොරොත්තු වෙනවා. පින්නතුනි, සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ බුද්ධ ශාසනයේ හිටපු ශ්‍රේෂ්ඨතම මහරහතන් වහන්සේ. ඒ කියන්නේ අමුතුවෙන් කාටවත් කියන්න දෙයක් නැහැ. උන්වහන්සේ තමයි ධර්ම සේනාධිපතින් වහන්සේ. ඒ වගේම ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේ. සරියුත් මහරහතන් වහන්සේ අවුරුදු 44ක් බුද්ධ ශාසනය වෙනුවෙන් අප්‍රමාණ සේවයක් සිද්ධ කළා. අප්‍රමාණ සේවයක් සිද්ධ කරලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ පිරිනුවන් වඩින කාලේ නැත්නම් පිරිනුවන් පාන්ට කාලේ ළඟා වුණා. මෙන්න මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන උන්වහන්සේ පිරිනුවන් පෑවා. ඉතින් එන්නේ අවස්ථාවේ තමයි මේ මාතෘකා කරන්ට යෙදුණු ගාථාව තථාගතයන් වහන්සේ දේශනා කරන්ට යෙදුනේ. ඒ කියන්නේ උන්වහන්සේගේ ආදාහන කටයුතු නිමා වෙලා ඒ ධාතුන් වහන්සේලා පෙරහානකට අරගෙන ඒ ධාතුන් වහන්සේලා අතේ තියාගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කළේ. එතකොට පින්නතුනේ, සරියුත් මහරහතන් වහන්සේගේ චරිතේ කැපී පෙනෙන ලක්ෂණ රාශියක් තියෙනවා. ඒ චරිතෙහි තියෙන එක එක ලක්ෂණ පිළිබඳව පින්නතුන්ලාට අපි අද මේ ධර්ම දේශනාව තුළින් කියා දීමට බලාපොරොත්තු වෙනවා. අපේ චරිත සංවර්ධනයේට පින්නතුනි, සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ජීවිතයෙන් ගන්න තියෙන ආදර්ශ බොහෝමයක් තියෙනවා. ඉතින් සරියුත් මහරහතන් වහන්සේගේ ජීවිතෙන් ගන්න තියෙන ගුණ තමයි නිහතමානීකම, ඒ වගේම ගුරු භක්තිය, අවවාද පිළිගැනීම, ඒ වගේම පින්නතුනි ඉවසීම, මහා කාරුණිකත්වය, ඒ වගේම අසරණයන්ට පිහිටවීම, ඒ වගේම මාපිය උපස්ථානය, මේ ආදී බොහෝ ගුණාංගයන් සරියුත් මහරහතන් වහන්සේගේ චරිතෙන් අපේ චරිත සංවර්ධනයට ඉගෙන ගන්නට පුළුවන්. එයින් පින්නතුනේ පළවෙනි ගුණාංගයේ හැටියට
අපට සිහිපත් කරන්නට තියෙන ගුරු භක්තිය. සරියුත් හාමුදුරුවන්ගේ ජීවිතේ කැපී පෙනෙනම ලක්ෂණයක් තමයි ගුරු භක්තිය. පුදුම ගුරු භක්තියක් තිබුණ සරියුත් මහ රහතන් වහන්සේ තුල. අද වර්තමාන සමාජයේ උගත්යයි සම්මත බොහෝ දෙනා අතරත් දකින්ට නොලැබෙන දෙයක් තමයි මේ ගුරු භක්තිය. නමුත් සරියුත් මහ රහතන් වහන්සේගේ ජීවිතේ මේ ගුරු භක්තිය බොහෝම හොඳට විද්‍යමාන වුණා. උන්වහන්සේට පින්නතුනි ගිහි කාලේ මේ ධර්මය අවබෝධ කරගන්නට මුලින්ම උපකාර වෙච්ච උත්තමයා තමයි අස්සජි මහ රහතන් වහන්සේ. පින්නතුල්ලා දන්නවා එදා රජගහ නුවර උපතිස්ස කියලා මේ තරුණයා ප්‍රසිද්ධියෙන් හිටියේ. ඒ වගේම හොඳ යාළුවෙක් හිටියා කෝලිත කියලා. මේ දෙන්න විමුක්තිය සොයාගෙන මුළු ಭಾರತයේම ඇවිද්දා. අපි බුදුන් අපි රහත් කියාගත්ත නොඑක් දෙනා ළඟ වෘත සමාදන් වුණා. නමුත් විමුක්තියක් ඇති කරගන්න බැරි වුණා. අන්තිමේදී මේ දෙන්න කල්පනා කළා අපි මේ විදිහේ සියලු දේවල් අතහැරලා ගිහි ගෙයින් නික්මුනේ ලොකු විමුක්තියක් බලාපොරොත්තු වෙමින්. නමුත් අපට ඒ විමුක්තිය ලැබුණේ නැහැ. ඒ නිසා අපි දෙන්න මාර්ග දෙකකින් යමු. පළමුවෙන්ම නිවන් දුටු කෙනා අනිත් කෙනාට කියන්න ඕන කියලා කතිකාවතක් කරගත්තා. මෙහෙම කතිකාවතක් කරගෙන දෙන්න මාර්ග දෙකකින් ගියා. පින්නතුනේ මෙන්න මේ කාලේ තමයි අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. උන්වහන්සේ පළමුවෙන්ම ධර්ම දේශනා කරලා උන්වහන්සේගෙන් බණ අහලා පළමුවෙන්ම නිවන් දුටු ස්වාමින් වහන්සේලා 5 නම තමයි කොණ්ඩඤ්ඤ, වප්ප, බද්දිය, මහානාම, අස්සජි කියන මේ ස්වාමින් වහන්සේලා 5 නම. මේ ස්වාමින් වහන්සේලාගෙන් ලාබාලම ස්වාමින් වහන්සේ තමයි අස්සජි මහරහතන් වහන්සේ. අස්සජි මහරහතන් වහන්සේ රජගහ නුවර පිණ්ඩපාතේ වඩිනවා දැකලා උපතිස්ස පරිබ්‍රාජකයා ගොඩාක් පැහැදුනා. අනේ මේ ස්වාමින් වහන්සේ ළඟ සංසුන් ඉන්ද්‍රියන් තිබෙනවා. දමණය වුණු ඉන්ද්‍රියන් තිබෙනවා. උන්වහන්සේ බොහෝම සංවරයි. උන්වහන්සේ දැක්ක ගමම්ම තේරුණා මේ නම් නිකලෙස් උත්තමයෙක්. අපි හොයන කෙනෙක් තමයි මේ. බොහොම ප්‍රඥාවක් තිබුණ සරියුත් මහරහතන් වහන්සේට ගිහි අවදී. උන්වහන්සේ හොඳටම තේරුම් ගත්තා මේ උත්තමයාගෙන් මොනවා හරි දෙයක් ඉගෙන ගන්නට පුළුවන්. ඒ වෙලාවේ පිණ්ඩපාත චර්යාව සිද්ධ වෙන වෙලාව. ඉතින් පිණ්ඩපාතේ වළඳලා ඉවර වුණාම ළඟට ගිහිල්ලා උපතිස්ස කියන මේ තරුණයා සරියුත් මහරහතන් වහන්සේට වන්දනා කළා කිව්වා ස්වාමීන් වහන්සේ හරිම සංවරයි. ඔබ වහන්සේගේ හික්මිච්ච ඉන්ද්‍රියන් තිබෙනවා. දමණය වුණු ඉන්ද්‍රියන් තිබෙනවා. ඔබ වහන්සේ නම් සංසාරේ පරතරයට ගිය උත්තමයෙක්. ඔබ වහන්සේගේ ශාස්ත්‍රවරයා කවුද? ඔබ වහන්සේගේ ශාස්ත්‍රවරයා කුමන ධර්මයකින් ශිෂ්‍යයන් හික්මවන්නේද? මෙන්න මේ විදිහට ප්‍රශ්න මාලාවක් ඇහුවා. ඒ වෙලාවේ අස්සජි මහරහතන් වහන්සේ වදාලා මගේ ශාස්ත්‍රුන් වහන්සේ තමයි ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ධර්මයේ කියා දෙන්න තරම් මම පොහොසතෙක් නෙවෙයි. උන්වහන්සේ මහරහතන් වහන්සේ නමක්. නමුත් මේ ධර්මයේ තියෙන ගාම්භීරත්වය ප්‍රකාශ කරන්නටයි උන්වහන්සේ හිම ප්‍රකාශයක් කළේ. හැබැයි ඒ වෙලාවේ අස්සජි නැත්තම් මේ උපතිස්ස තරුණයා කියනවා මේ ධර්මයේ හරේ පමණක් මට කියලා දෙන්න. හරේ කියලා දුන්නොත් ඊටු ටික අවබෝධ කරගන්න මම දන්නවා. ඒ වෙලාවේ අස්සජි මහරහතන් වහන්සේ "යේ ධම්මා හේතුප්පබවා තේ සංහේතු තථාගතෝ ආහ" පින්නතුනි ඔන්න ඔය පද දෙක කියනකොට උපතිස්ස පරිබ්‍රාජකයා දහසක් නයින් ප්‍රතිමන්විත උතුම් සෝහාන් ඵලයටපත් වුණා. ඉතින් බොහෝම ගෞරවයෙන් අස්සජි මහරහතන් වහන්සේට වැඳලා බුදුරජාණන් වහන්සේ දකින්නට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ලබා ගත්තා. ඉතින් නොබෝ දිනකින් සව්කෙලසුන් නැතා මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ විතරක් නෙවෙයි තථාගතයන් වහන්සේගේ ප්‍රධානම ශ්‍රාවකයා බවටත් පත් වුණා.
මොකද ඒ සඳහා ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ඇවිල්ලා තිබුණේ. ඉතින් පින්නතුනි මේ බුද්ධ ශාසනයේ ප්‍රධාන ශ්‍රාවකයා බවට පත් වුණත් බුදුරජාණන් වහන්සේට පමණයි දෙවනි වෙන්නේ උන්වහන්සේ. ඉතින් අර අස්සජි මහරහතන් වහන්සේනේ මේ ශාසනයේ මුලින් තේරුම් ගන්නට උපකාර කළේ. අස්සජි මහරහතන් වහන්සේ කෙරෙහි පුදුමාකාර ගුරු භක්තියක් තිබුණා. සරියුත් මහරහතන් වහන්සේගේ ජීවිතේ. ඒ කියන්නේ අස්සජි මහරහතන් වහන්සේට හැමදාම වැඳලා තමයි සරියුත් මහරහතන් වහන්සේ සැතපෙන්නේ. බැරි වෙලාවත් අස්සජි මහරහතන් වහන්සේ ස්ථානේ නැත්තම් තමන් ඉන්න පන්සලේ නැත්තම් ඉන්න දිශාවට වඳිනවා. බලන්න අද කාලේ බොහෝ දෙනා දැන් ඒ යම් කිසි පැත්තකට දිශාවකට පන්සලක් තියෙන දිශාවකට වඳිනු කියන මෝඩ සද්ධාව කියලා. බලන්න සරියුත් මහරහතන් වහන්සේට එහෙම මෝඩ සද්ධාවක්ද තිබුණේ. උන්වහන්සේට අධිකතර ප්‍රඥාවක් තිබුණේ. එතකොට අස්සජි මහරහතන් වහන්සේ ඉන්න දිශාවට කවදාකවත් කකුල් දික් කරලා සැතපීලා නැහැ. ඉතින් බලන්න මොන තරම් ගුරු භක්තිය තිබිච්ච කෙනෙක්ද. ඉතින් උන්වහන්සේ ඉන්න දිශාවට හැමදාම নমස්කාර කරලා තමයි සරියුත් මහරහතන් වහන්සේ සැතපෙන්නේ. මේක දැක්ක පුහුදුන් භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියලා මතක් කළා, ස්වාමීනි අන්න ඔබ වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයක් දැන් දිසා නමස්කාර කරනවා. පින්නතුනි ඉන්දියානු සමාජයේ අදටත් ප්‍රබලව තියෙන දෙයක් තමයි මේ දිසාවන් නමස්කාර කරනවා. නැගෙනහිර දිසාවට, උතුරු දිසාවට, ඒත් ඔය දිසාවලට වඳිනවා. ඉතින් දැන් අර ප්‍රහුදුන් ස්වාමින් වහන්සේලා හිතුවා සරියුත් මහරහතන් වහන්සේටත් දැන් පැරණි දේවල් මතක් වෙලා ආපහු දිසා නමස්කාර කරනවා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කාරණේ දන්නව. නමුත් කාටත් ප්‍රකට කරන්න ඕන නිසා සරියුත් මහරහතන් වහන්සේට එන්න කිව්වා. ඇත්තද මේ දිසා නමස්කාර කරනවා කියන්නේ? අනේ ස්වාමීනි මම එහෙමනම් දිසාවක් නමස්කාර කරන්නේ නැහැ. හැබැයි මට මේ ශාසනයේ තේරුම් ගන්නට උපකාර වෙච්ච මගේ ගුරුවරයා වූ අස්සජි මහරහතන් වහන්සේ ඉන්න දිසාවටයි මම වඳින්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සාදු සාදු සාරිපුත්‍රය ඔබ කරන ක්‍රියාව බොහෝම වටිනා දෙයක්. එතකොට බලන්න අපේ චරිත සංවර්ධනයේට පින්නතුනේ අපේ චරිතය සකස් කර ගන්නට සරියුත් මහරහතන් වහන්සේගේ ජීවිතෙන් අපිට ගන්න තියෙන පළවෙනි ආදර්ශය තමයි ගුරු භක්තිය. පින්නතුනේ මේ ගෞරවය කියන එක නැත්තම් අපිට ඉදිරියට යන්න බෑ. දැන් මේ බුද්ධ ශාසනය තුල වුණත් අනිවාර්යයෙන්ම පින්නතුනි වැඩිහිටි ස්වාමින් වහන්සේලා කෙරෙහි ලොකු ගෞරවයක් අප තුල තියෙන්නට ඕන. දැන් බලන්න යුද හමුදාවක වුණත් ඒ ඉහළ නිලධාරීන්ට පහළ නිලධාරීන් ලොකු ගරුත්වයක් තියෙනවා. ඒ ගරුත්වයේ තිබුණ නැත්නම් ඒක විනයක් එතන පාලනය වෙන්නේ නැහැ. එතන විනාශ වෙලා යනවා. නිසා ගෙදරක වුණත් කොතන වුණත් ඒ වැඩිහිටියන්ට හොඳ ගරුත්වයක් තියෙන්නට ඕන. විශේෂයෙන් බලන්න අපට යම් කිසි දෙයක් කියා දීපු ගුරුවරුන්ට අද කාලේ පින්නතුනි කිසියම් ගුරු භක්තියක් නැහැ. සමහර වෙලාවට බස් එකක ගියත් සීට් එකක්වත් දෙන්නේ නැහැ අද ඉන්න ගෝලයෝ. ඒ නිසා වර්තමාන සමාජයේට සරියුත් මහරහතන් වහන්සේගේ ජීවිතෙන් ගන්න තියෙන හොඳම ආදර්ශයක් තමයි ගුරු භක්තිය. ඒක පළවෙනි එක. දෙවෙනි එක තමයි පින්නතුනි නිහතමානීකම. නැත්තම් නිර්හංකාරකම. මේ නිහතමානීකම කියන එක ධර්මයේ අල්ලන්න අත්‍යවශ්‍ය දෙයක්. දැන් බලන්න පින්නතුනි සමහරු පිරිස් බලය නිසා, ඒ වගේම උගත්කම් නිසා, ඊළඟට ධනවත්කම් නිසා උඩින් යන්නේ. සමහර වෙලාවට මේවා නිසා සමහරුට අං එනවා. පින්නතුනි තමන්ගේ උගත්කම වැඩි වෙන්න නිහතමානී වෙන්න ඕන. ධනවත් වෙන්න නිහතමානී වෙන්න ඕන. බලවත් වෙන්න අපි නිහතමානී වෙන්න ඕන. බලන්න අපි ජීවත් වෙන කාලේ බොහෝම කෙටි කාලයක්. දැන් අපායත් එක්ක සංසන්දනය කරලා බලනකොට මේක නිකම් ඉතාම කෙටි කාලයක් තමයි අපි ජීවත් වෙන්නේ. දැන් බලන්න අවීචි මහා නරකයට තියෙන ආවිස කොච්චරද? කල්පයක් තියෙනවා. කල්පය කියන එක දන්නවන්නේ නේද? කල්පයක් එහි ආවිස. අපි ඒක අමතක කරලා
ඊට උඩම තියෙන නරකයක් ගැන බලමු. සංජීව නරකය. සංජීව නරකය කියලා කියන්නේ පින්නතුනි ඔය අට මහා නරකයන්ගෙන් උඩම තියෙන එක. එහි ආවිසත් අඩුයි. ඊළඟට තියෙන දුකුත් එච්චරම අර අවීචිය තරම්ම දුකක් එහි නැහැ. නැත්තේත් නැහැ, විශාල දුකක් තියෙනවා. හැබැයි මෙහි ආවිස අඩුයි. සංජීව නරකයට එක දවසක් කියලා කියන්නේ අපිට අවුරුදු 9 ලක්ෂයක්. සංජීවයට එක දවසක් කියලා කියන්නේ අපට අවුරුදු 9 ලක්ෂයක්. පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාළ හැම බුද්ධ වචනයක්ම හරි. ආයක කිසිම කෙනෙකුට මේක මෙහෙම නෙවෙයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒතර උන්වහන්සේ මේ අපායන් වල, දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල තියෙන ආයුෂ ප්‍රමාණයන් උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ අනුව සංජීව නරකයට තියෙන ආයුෂ කොච්චරද? අපාය වර්ෂ 500ක්. එතකොට එහෙ එක දවසක් එහෙ එක දවසක් කියලා කියන්නේ අපේ අවුරුදු 9 ලක්ෂයක්. ඒතර ඒ වගේ අවුරුදු 30ක් තමයි එහෙ මාසය කියලා කියන්නේ. ඒ වගේ දවස් 30ක් තමයි එහෙ මාසය කියලා කියන්නේ. ඒ වගේ මාස 12ක් තමයි එහෙ අවුරුද්ද කියලා කියන්නේ. ඒ කියන්නේ 9 ලක්ෂේවා 365. ඒතර ඒ වගේ අවුරුදු 500ක් එහෙ ආයුෂ තියෙනවා. එතකොට බලන්න අපි මේ ජීවත් වෙනවා කියන්නේ බොහොම පුංචි කාලයක්. කියන්නේ මේ අවුරුදු 60 70 කියලා කියන්නේ ඉතාම පුංචි කාලයක් ඒවත් එක්ක සංසන්දනය කරලා බලනකොට. දැන් අපා එක දවසක් තරම්වත් අපට ආවිස නැහැනේ. එහි අවුරුදු 9 ලක්ෂයක් කොහෙද ආවිස? අපායෙත් නිකන් තප්පර ගාණක් වගේ තමයි අපේ ආවිස. දැන් පින්නතුලා දන්නවා දිව්‍ය ලෝකී කතාවක් අහලා ඇති. ඉතින් අපි මේවා කියන්නේ මේ ජීවිතේ වටිනාකමක් තියෙන්නේ මොකද්ද? ඒතර දැන් දිව්‍ය ලෝකත් එක්ක සංසන්දනය කරපුවාම අපි මේ විඳින්නේ මොන සැපද? දිව්‍ය ලෝකවල තමයි සැප තියෙන්නේ. දැන් මෙහි පින්නතුනි දැන් බලන්න ගයක් හිතුවට ගයක් අපිට ඉබේ ලැබෙනවද? පහළ වෙනවද? නෑනේ. දිව්‍ය ලෝකේම නෙමෙයි ගයක් හිතනකොට මාලිගාවක් පහළ වෙනවා. වාහනයක් හිතන දැන් මේ මෙහි ලොකු වාහනයක් හිතුවොත් දැන් බෙන්ස් එකක් හිතුවට පහළ වෙනවද? නෑ. දිව්‍ය ලෝකේම නේ වාහනයක් හිතනකොට වාහනේ ළඟට ඇවිල්ලා ඇති. දිව්‍ය රත. ඒක දිව්‍ය ලෝකේ කියන්නේ අන්න ඒකයි. දැන් බලන්න දෙවියෝ බණහන්ට ඇවිල්ලා මේ පින්නතුලා දාන්නවා. දෙවියෝ කවදාක්වත් වාඩි වෙන්නේ නැහැ නේ බණහන්ට ඇවිල්ලා. දැන් දේවතා සංයුත්තේ දැන් බලන්න මංගල සූත්‍රේ. අපි දන්න මංගල සූත්‍රේ කොහොමද තියෙන්නේ? අට්ඨාසි. අට්ඨාසි කියලා කියන්නේ හිටගෙන තමයි දෙවියෝ බණහන්නේ. භික්ෂුන් වහන්සේලා නම් කොහොමද අහන්නේ? නිසීදින් වාඩි වෙලා බණහන්නේ. ඇයි දෙවියෝ හිටගෙන බණහන්නේ? දෙවියෝ හිටගෙන බණහන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. වාඩි වෙන්න හිතුවොත් දිව්‍ය ආසන පහළ වෙනවා. දිව්‍ය ආසනවල වාඩි වෙලා බණහන්ට කැමති නැහැ. බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ආසනයක ඉද්දි දෙවියෝ කැමති නැහැ දිව්‍ය ආසනයක වාඩි වෙලා බණහන්ට. එතකොට බලන්න දිව්‍ය ලෝකේ කියන්නේ මහ පුදුම එකක්. එහි හිතන දේවල් ලැබෙනවා. දැන් අපි හිතාගෙන ඉන්නේ මේක තමයි අපි තමයි ලොකුම සැපේ විඳින්නේ කියලා. නමුත් පින්තුනේ පංචකාම සම්පත් විඳින්න ඕන නම් දිව්‍ය ලෝකේ තමයි තියෙන ඉහළම තැන. දැන් අපි ඒවා මේ බුද්ධ ශාසනයකින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපේ ජීවිතයේ දැන් දිව්‍ය ලෝකත් එක්ක බලනකොට දැන් පහළම දිව්‍ය ලෝකයක් වන චාතුම් මහරජික දිව්‍ය ලෝකේ ඊළඟට තාවතින්ස දිව්‍ය ලෝකේ දවසක් එක දෙවගණකුත් ඒ වගේම ඒ දෙවගණගේ දිව්‍ය පුත්‍රයාත් මල් නෙලමින් සිටියා. මේ වෙලාවේ දෙවගණගේ ආවිස පිරිහුණා. මේ කතාව දන්නව ඇති. දෙවගණගේ ආවිස පිරිහුණාම දැන් මෙහි වගේ මූර්ත ශරීරයක් නැහැ. කපුරු පිච්චුවා වගේ අතුරු දහන් වෙලා යනවා. මොකද දිව්‍ය ලෝකේ එහෙම මැරෙනවා දැක්කොත් එහෙම ඒකේ දිව්‍ය ලෝකයක් නෙවෙයිනේ. ඒ නිසා කෙනෙක් එතනින් චුත වෙන්න හදනකොට ඒක ඒ කෙනා නැති වෙලා යන එකපාරම. ඉතින් දැන් මේ දෙමගණ මනුස්ස ලෝකයේ ඇවිල්ලා ඉපදුනා. ඉපදිලා මෙහි අවුරුදු 73ක් ආයු වැළඳුවා. දූවරු 3 දෙනෙක් හැදුවා. ඉතින් මේ දූවරු විවාහපත් කරලා දීලා මෙයාම පින්කම් කරලා නැවතත් අර දිව්‍ය ලෝකයේම ගිහලා ඉපදුනා. ඉපදිනකොට එහි යනකොට අර දිව්‍ය පුත්‍රයා තවත් මල් කඩනවා. ඉතින් ඇහුවා මේ උදේ ඉඳලා ඔයා දැක්කේ නෑ උදේ කාලේ කොහෙද හිටියේ කියලා ඇහුවා. ඉතින් කිව්වා මම මේ මනුස්ස ලෝකයට ගිහිල්ලා මේ විදිහට දරුවෝ 3 දෙනෙකුත් හදලා
දැන් මේ නැවත මේ ඒ දිව්‍ය ලෝකයටම ඇවිල්ලා. ඒතර බලන්න පින්නතුනේ අපේ ජීවිතේ බොහෝම කෙටි එකක්. හැබැයි මේ ජීවිතේ කෙටි වුණාට මේක හරීම වටිනවා. වටින්නේ මොකක් නිසාද? බුද්ධ ශාසනයක් අපට ලැබිච්ච නිසා. මේ බුද්ධ ශාසනය ලැබිච්ච නිසා තමයි මේ ජීවිතේ වටිනාකම තියෙන්නේ. අපිට කුසල් කරගන්න පුළුවන්, භාවනා කරන්න පුළුවන්, බණ අහන්න පුළුවන්, සිල්වත් ජීවිතය ගත කරන්න පුළුවන්. මේ හැම දෙයක්ම අපට ලැබුණේ මේ බුද්ධ ශාසනය නිසා. ඒ නිසා පින්නතුනි මේ ජීවිතේ නම් කෙටි, හැබැයි මේ ජීවිතේ හරීම වටිනා ජීවිතයක්. ඒ වටින්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි, බුද්ධ ශාසනය නිසා. එතකොට පින්නතුනි දැන් අපි සරියුත් මහරහතන් වහන්සේගේ ජීවිතයේ තියෙන ගුණාංග තමයි දැන් කතා කරගෙන ආවේ. එතකොට දැන් දෙවෙනි ගුණය මොකද්ද? නිහතමානීකම. පින්නතුනි සරියුත් මහරහතන් වහන්සේට තිබුණ මහා ප්‍රබල ප්‍රඥාවක්. මජ්ක්‍ධිම නිකාය අට කතාවේ සඳහන් වෙනවා මහා ප්‍රඥාව, පුතු ප්‍රඥාව, ජවන ප්‍රඥාව, තීක්ෂණ ප්‍රඥාව, නිර්වේදක ප්‍රඥාව කියන මේ ප්‍රඥාවන්ගෙන් යුක්තයි සරියුත් මහරහතන් වහන්සේ. හැබැයි උන්වහන්සේ එහෙම වුණාට පින්නතුනේ පුදුම විදිහේ නිර්හංකාරකමක් තිබුණේ. ඒ බව උන්වහන්සේගේ චරිතයෙන් හොඳටම විද්‍යමාන වෙනවා. ඒ කියන්නේ සමහර අවස්ථාවල තමන් වහන්සේට වඩා බොහෝම බාල ස්වාමින් වහන්සේලාගේ වයසින්, ඒ වගේම තපසින්, ගුණයෙන් අඩු ස්වාමින් වහන්සේලාගේ පිටිපස්සෙන් පවා ගිහිල්ලා තියෙනවා උන්වහන්සේලා සමග ධර්ම සාකච්ඡා කරන්න. හොඳම ආදර්ශය තමයි උන්වහන්සේගේ නිහතමානීකමට. උන්වහන්සේ පිරිනුවන් පාන්න කාලේ ළඟා විච්ච වෙලාවේ සියලුම භික්ෂුන් වහන්සේලා ළඟට ඇවිල්ලා උක්කුටිකයෙන් ඉඳගෙන, උක්කුටිකයෙන් ඉඳ ගන්නවා කියලා කියන්නේ පින්නතුනේ මේ ශාසනික සම්ප්‍රදායේ තියෙන වැදගත්ම ගෞරවයෙන් ඉඳ ගැනීම තමයි උක්කුටිකයෙන් ඉඳ ගන්නවා කියන්නේ. සාමාන්‍යයෙන් අපි උපසම්පදාව ලැබෙන කොටත් ඉඳ ගන්න කියන්නේ අපිට උක්කුටිකයෙන්. ඉතින් උත්කුටකෙන් ඉඳගෙන සරියුත් මහරහතන් වහන්සේ වැඳගෙන අනිත් සියලුම ස්වාමින් වහන්සේලාට ප්‍රකාශයක් කළා. මොකද්ද ප්‍රකාශය? මං ඕගොල්ලොත් එක්ක අවුරුදු 44ක් හිටියා. මේ අවුරුදු 44 තුල මගේ කායික ක්‍රියාවක් ප්‍රිය වුනේ නැත්තම්, වාචික ක්‍රියාවකින් යම් කිසි වරදක් සිද්ධ වුණා නම් අනේ මට සමා වෙන්න, මං පිරිනුවන් පාන්ටයි මේ යන්නේ කියලා සියලු ස්වාමින් වහන්සේලාගෙන් සමාව ඇයදති. යාඥා කරලා තියෙනවා. සමාව අරගෙන තියෙනවා. බලන්න පින්නතුනි මොන තරම් නිහතමානීකමක් උන්වහන්සේගේ තිබෙනවද? මේ බුදුරජාණන් වහන්සේට පමණයි උන්වහන්සේ දෙවනි වෙන්නේ. නමුත් උන්වහන්සේගේ නිහතමානීකම කොච්චර පුදුමද? දැන් බලන්න අද සමාජයේ එහෙම නෙවෙයි. මොනවා හරි ශේස්ත්‍රයක් පිළිබඳව ටිකක් දැනගෙන, ඒ වගේම සිමිල මුදල් තියෙනවා නම් වයසට ගියාම මට කියා දෙන්න එපා, මම ඔක්කොම දන්නවා. එතකොට නිහතමානීකම බිඳුවක්වත් අද සමාජයේ බොහෝ දෙනෙකුට නැහැ. නමුත් එවැනි සමාජයකට සරියුත් මහරහතන් වහන්සේගේ මේ තියෙන නිහතමානීකම, නිර්හංකාරකම හරීම වටිනවා. පින්නතුනි මොකටද අපි මාන්නයක් ඇති කරගන්නේ? බලන්න බොහෝම කෙටි කාලයක්නේ අපි ජීවත් වෙන්නේ. මහ පොළොවට පස් වෙන ශරීරය තමයි මේ හැමෝටම තියෙන්නේ. ඉතින් මේ කාලේ උඩඟු වෙලා, මදයෙන් මත් වෙලා අපි කටයුතු කරනවා නම් ඒක පින්නතුනි මෝඩකම. ඒ නිසා මේ ධර්මයේ අල්ලන්න තියෙන හොඳම තැනක් තමයි නිහතමානීකම. දැන් බලන්න යම් කිසි කෙනෙක් රූප සම්පත්තියෙන් යුක්ත ඉන්න අය ඉන්නවා. ඒ අය මාන්නෙන් ඉදමුණොත් අර රූපේ කාටවත් පේන්නේ නැහැ. එයාගේ ලස්සන පේන්නේ නැහැ. සමහරු එච්චර ලස්සන නැති වුණත් බොහොම නිර්හංකාරකමට, නිහතමානීකමට ඉන්නකොට හැමෝම ආදරේ, හැමෝටම එයාගේ අමුතු ලස්සනක් පේනවා. ඒ මොකද මේ නිර්හංකාරකම ඊ තරම්ම වටිනවා. ඒ වගේ මේ ධර්මයේ අල්ලන්න තියෙන හොඳම තැනක් තමයි මේ නිහතමානීකම. ඒතර සරියුත් මහරහතන් වහන්සේගේ ජීවිතයෙන් ගන්න තියෙන විශේෂ ලක්ෂණයක් තමයි නිහතමානීකම. දැන් බණහන උදවිය නුවණ තියන අය මේවා තමන්ගේ ජීවිතයට වැඩියෙන් සම්බන්ධ කරගන්න අදිෂ්ඨාන කරගන්නවා. ඒක තමයි මේ බණ ඇසීමේ තියෙන සාන්දෘෂ්ටික ප්‍රතිඵල, වෙලෙම ලැබෙන ප්‍රතිඵල. එහෙම නැතුව ආශෝක් බණ කියලා අහලා ගිහිල්ලා ඒක අමතක කරන්න නෙවෙයි මේක තියෙන්නේ. ජීවිතයට ගලප ගන්න ඕන. ඒ කියන්නේ ගුරු භක්තිය, Tamanට වචනකින් හරි ගුරු හරි කමක් දීපු අයට හොඳට ගරු කරන්න ඕන. ඊළඟට නිහතමානීකම පුළුවන් තරම් පුරුදු කර ගන්නට ඕන.
ඊළඟට පින්නතුනි ඊළඟ ගුණය තමයි අවවාද පිළිගැනීම. බලන්න සරියුත් මහරහතන් වහන්සේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ වුණාට උන්වහන්සේ නිරන්තරයෙන්ම භික්ෂුන් වහන්සේලාට අවවාද කළාට තමන් වහන්සේගේ වරදක් පෙන්නලා කවුරු හරි අවවාදයක් අනුශාසනාවක් කළොත් සරියුත් මහරහතන් වහන්සේක බොහෝම ගෞරවයෙන් බාර අරගෙන තියෙනවා. දවසක් රාජරාජ මහා මාත්‍යවරු ඉදිරියේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ඉදිරියේ ඒ දවසම පැවිදි වෙච්ච සාමණේරයන් වහන්සේ නමක් සරියුත් මහරහතන් වහන්සේට සද්ද නගලා කිව්ව ඔන්න ඔබ වහන්සේගේ සිවුර බිම ගෑවෙනවා කිව්වා. මේ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ වැඳගෙන ඉස්සලා සිවුර හදාගත්තා. සිවුර හදාගෙන වැඳගෙන මොකද්ද උන්වහන්සේ ප්‍රකාශ කළේ? තදහු පබ්බජිතෝ සන්තෝ ජාතියා සත්තවත්සිකෝ සෝපිමං අනුශාසෙය්‍ය සම්පටිච්ඡාමි මුද්ධනා. ඒ දවස පැවිදි කරපු හත් හැවිදිරි මේ සාමණේරයන් වහන්සේ උනත් මගේ වරද කියලා මට අවවාද කරනවා නම් ඒක මම හිස් මුදුනින් පිළිගන්නවා කියලා සිවුර හදාගත්තා. බලන්න පින්නතුනි මොන තරම් නිහතමානීකමක් තියෙනවද? සරියුත් මහරහතන් වහන්සේ කියලා කියන්නේ නිහතමානීත්වයේ ප්‍රතිබිම්බය. දැන් අද බොහෝ දෙනා ගැඹුරු ධර්ම කතා කරනවා. පංචස්කන්ධය ගැන, පටිච්චසමුප්පාදය ගැන, ආයතන ගැන. හැබැයි පින්නතුනි මේ ගුණ ධර්මයේ චරිතවල බොහෝ චරිතවල නැහැ. මේවා ඇතුල් වෙන්න ඕනේ අපට. ඒවා ඇතුල් වෙනකොට තමයි ඒ චරිතේ නැත්තම් ඒ ජීවිතේ සෝභමානවත් වෙන්නේ. එහෙම නැතුව අපි අභිධර්මයේ දන්නවා. අපි අහවල් දේ දන්නවා. අපි අර ශේස්ත්‍රේ දන්නවා. මේ ශේස්ත්‍රේ දන්නවා කියලා හිටියට වැඩක් නැහැ. මෙන්න මේවා තමයි ಗುಣ කියලා කියන්නේ. ඊළඟට පින්නතුනේ සරියුත් මහරහතන් වහන්සේගේ චරිතයේ තවත් කැපී පෙනෙන ලක්ෂණයක් තමයි ඉවසීම. පුදුම ඉවසීමේ ගුණයක් සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ චරිතයෙන් විද්‍යමාන වෙනවා. ඒ කියන්නේ පින්නතුනේ මේ ඉවසීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ නොයේක් විටදී දේශනාවන් පවත්වලා තියෙනවා. කන්ති පරමන් තපෝ. උන්වහන්සේ අපට කෝටියක් සංවර සීලය අනුදැන වදාරලා උන්වහන්සේ වදාරනවා හැබැයි පරම තපස පරම සීලය මොකද්ද? ඉවසීම. ඉවසන්ට පුළුවන් නම් ඒක තමයි උතුම්ම තපස. කාන්ති බලං බලානිකං. මේ ලෝකයේ තියෙන ලොකුම බලෑනිය තමයි ඉවසීමේ බලෑනිය. බලන්න පින්නතුනේ මේ බුද්ධ වචනේ කොච්චර හරිද කියලා. දැන් බලන්න අපි ලොකු ආරක්ෂක බලමුළු හදා ගන්නවා. නමුත් ඒකේ ਸਰව ප්‍රකාරයෙන්ම පරිපූර්ණ ආරක්ෂාවක් තියෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. දැන් අද ලෝකේ ඇමරිකාවේ පෙන්ටගනේ මහා ආරක්ෂක විශාල බලමුළුවක්. නමුත් එතෙන්ටත් සත්‍යවාදී ප්‍රහාරයක් එල්ල වුණා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ලෝකයේ තියෙන උසස්ම බලෑනිය තමයි මොකද්ද? මොකද්ද උසස්ම බලෑනිය? උසස්ම බලෑනිය තමයි පින්නතුනේ ඉවසීමේ බලෑනිය. ඒ නිසා මේවා අපි හොඳට හිතට ගන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුවම සාරිපුත්‍ර මහා රහතන් වහන්සේට පුදුම ඉවසීමක් තිබුණා. ඒක උන්වහන්සේගේ චරිත කීප අවස්ථාවක් පේනවා. දවසක් පිණ්ඩපාතේ වඩිනවා. වඩිනකොට ඒක අන්‍යාගම්කාර බ්‍රාහ්මණයෙකුට හිතුණා මේ සාරිපුත්ත හාමුදුරුව හොඳට ඉවසනවා කියලා හැමෝම කියනවා. මම මේක පරීක්ෂා කරන්න ඕනේ කියලා සරියුත් මහරහතන් වහන්සේ වඩින පිටිපස්සෙන් මේ මිනිස්සයා ගිහිල්ලා මොකද කරේ? හයියෙන් පිටට පහරක් ගැහුවා. වේගෙන් ගැහුවා. සරියුත් මහරහතන් වහන්සේ පිටිපස්සේ හැරිලවත් බැලුවේ නැහැ. උන්වහන්සේ බොහොම සාන්ත විලාසයෙන් පිණ්ඩපාතේ වැඩියා. බමුණට දුක හිතුණා. මේ හාමුදුරුවෝ කොච්චර හොඳයිද? නිකන්වත් පිටිපස්සේ හැරිලා බැලුවේ නැහැ. ඉතින් දුක හිතිලා ළඟට ගිහිල්ලා වන්දනා කරලා කිව්වනේ හාමුදුරුවනේ සමා වෙන්න. ඉතින් ඇහුවා ඇයි මට ගහන්න හේතුව? කිව්වා ඔබ වහන්සේ හොඳට ඉවසනවා කියලා මේ රජගහ නුවර හැමෝම කියනවා. ඉතින් මට හිතුණා මේක ඇත්තක්ද කියලා බලන්න. බලන්න පින්නතුනි, ඒතර මොන්න තරම් ඉවසීමේ ගුණයක් සාරිපුත්‍ර මහා රහතන් වහන්සේට තියෙනවද? බලන්න දැන් අපිට එහෙමනම් ගැහුවොත් නෙවෙයි. අපි දිහා සාමාන්‍යයෙන් පොඩ්ඩක් ඇස් දෙක ලොකු කරලා බැලුවොත් ඇති නේද? ඉතින් අපිට කොච්චර කේන්ති යනවද? අපි හිතන්නේ අපිට එහෙම බැන්නොත් ගැහුවොත් බිම් බලාගෙන යනවා කියන එක මහා නිවට කමක් කියලා. එහෙමනේ හිතන්නේ.
අපිට උගන්වන්නෙත් එහෙමයි. ඔයාට බැන්නොත් ඔයා බයින්න ඕන. ගැහුවොත් ගහන්න ඕන. එහෙම තමයි මේ සමාජයේ බොහෝ දෙනාගේ ඉගැන්වීම. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් උන්වහන්සේලාගේ ජීවිත තුලින්ම අපට උගන්වලා තියෙන දේ බලන්න. මේවා තමයි අපේ චරිත සංවර්ධනයට අවශ්‍ය වන්නේ. ඒ නිසා පින්නතුනි ඉවසීම අපට තියෙනවා නම් මොනම ප්‍රශ්නයක්වත් නැතුව අපේ මේ ගමන යන්න පුළුවන්. ලෞකික ජීවිතයේ දැන් බලන්න. දැන් අලුත මේ විවාහ වෙන අය බලන්න පොඩ්ඩ වැරදෙන්න බෑ ඔන්න අතහැර දාලා යනවා. මොකද මේ ඉවසීම බින්දුවක්වත් නැහැ. මේ පුංචි දේවල් වලට සමහර අය එනවා ප්‍රශ්න විසඳ ගන්න. ඉතින් සමහර වෙලාවට මේ ප්‍රශ්න ඉතින් අපි කතා කරලා බලනකොට මේ පොඩි වචනයක් වැරදිලා දැන් මේ දික්කසාද වෙන්නත් යනවා. ඉතින් බලන්න පින්නතුනේ මේ ඉවසීම නැතිකම මේ ලෞකික ජීවිතෙත් විනාසයි ලෝකෝත්තර ජීවිතේ කොහොමවත් දිනු කරගන්න බෑ. ඒ නිසා ඉවසීම කියලා කියන්නේ මහා බලෑනියක්. සරියුත් මහා රහතන් වහන්සේගේ චරිතයේ ඒක හොඳට විද්‍යමාන වුණා. ඒ නිසා පින්නතුල්ලාත් ඔය චරිත සෝභමානවත් කරගන්න පුළුවන් තරම් ඉවසීම පුරුදු කරන්න. මේක පාරමිතාවක්. ඒ වගේම ಗುಣධර්ම වැඩෙන දෙයක්. ඉවසන්න පුළුවන් කෙනාට මේ ශාසනයේ මේ ප්‍රතිපදාවන් දිනු කරලා ඊටාම ඉක්මනින් තමන්ගේ ඉලක්කේ කරා යන්න පුළුවන්. එතකොට දැන් ඉවසීමේ ගුණය. දැන් අපි කීයක් කතා කළාද? ගුණ රාශියක් කතා කළා නේද? මොනවද? පළවෙනි එක ගුරු භක්තිය, නිහතමානීකම, අවවාද පිළිගැනීම, ඊළඟට ඉවසීම. ඊළඟට පින්නතුනි කාරුණිකත්වය. පුදුම කරුණා ගුණයක් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ ජීවිතයේ විද්‍යමාන වෙනවා. පුදුම කරුණාවක් තිබුණු සරියුත් මහ රහතන් වහන්සේට. දැන් මහා කරුණාව තියෙන තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට. නමුත් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට හොඳ කරුණාවක් තිබුණා පින්නතුනි. Tamanට උපකාරයක් කළා නම් කවදාකවත් අමතක කරන්නේ නැහැ. දවසක් අර රාද කියන මහලු බමුණා අර පැත්තට යන්න කියලා සරියුත් මහ රහතන් වහන්සේට පිණ්ඩපාතයට යන්න පාර පෙන්නවා. ඉතින් බොහොම මහලු එක්කෙනෙක්. ඉතින් මෙයා අන්තිමට එක් කරගෙන ඇවිල්ලා හොඳට නාවලා කරලා තමන්ගේ තාත්තට වගේ සලකලා මහානකම දීලා නිවන දක්වාම කර්මස්ථාන කියා දීලා තියෙනවා. බලන්න කරුණා ගුණේ කොච්චර කරුණා ගුණයක් තිබිලා තියෙනවද? ඊළඟට පින්නතුනේ සරියුත් මහ රහතන් වහන්සේ දවසක් පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට පුංචි දරුවෙක් ගෙදරක වළං හොදන තැනක බත් ඇට ඇහිඳගෙන කනවා දැක්කා. පොඩි දරුවෙක්. සරියුත් මහ රහතන් වහන්සේ මේ කුඩා දරුවා ළඟට ගිහිල්ලා ඇහුවා දරුව ඔබ පැවිදි වෙන්න කැමතිද? අනේ ස්වාමින් වහන්සේ අපි වගේ මං වගේ අය කවුද පැවිදි කරන්නේ? ඉතින් විහාරයට එක්කන් ඇවිල්ලා මේ පුංචි දරුවා නාවලා කරලා අම්මා කෙනෙක් වගේ. සරියුත් මහ රහතන් වහන්සේ මේ දරුවා පැවිදි කළා. පින්නතුනි ධර්මයේම බුදුරජාණන් වහන්සේම ශ්‍රී මුකයෙන් වදාarලා තියෙනවා. සරියුත් මහ රහතන් වහන්සේ හරියට මේ භික්ෂුන් වහන්සේලාට අම්මා කෙනෙක් වගේ. ඒ වගේම කිරි දෙන අම්මා කෙනෙක් වගේ තමයි කවුද? මුගලන් මහ රහතන් වහන්සේ. ඉතින් දැන් මේ සරියුත් මහ රහතන් වහන්සේ මේ දරුවා පැවිදි කළා. උන්වහන්සේගේ නම තමයි ලෝසක තිස්ස. අහලා ඇති. මේ දරුවා පින්නතුනි කුසට පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා අකුසල කර්මයක්. ඒ ගමටම ආහාර නැති වුණා වර්ෂාව නැ දුර්භික්ෂයක්. ගමේ මිනිස්සු මොකද කළේ? මේ මාතාවම ගමෙන් අයින් කරා මේ දුක් විඳින්න බැරි කම නිසා. මේ අම්මා බොහොම අමාරුවෙන් මේ දරුවා බිහි වෙනකන් ඉඳලා යන්තම් දරුවට බහ තීරණ වයසේදී කබලක් දීලා දරුවා අනේ මීට වඩා මට දුක් විඳින්න බෑ. ඔයාට පුළුවන් විදිහට ජීවත් වෙන්න කියලා දරුවා අතරමං කළා කියා. ඒ දරුවා තමයි මේ පැවිදි කළේ. ඉතින් හැබැයි මේ දරුවා හරිම අකුසලයක් කරපු දරුවෙක්. ඒ කියන්නේ රහතන් වහන්සේගේ දානයක් වළක්වපු කෙනෙක්. රහතන් වහන්සේ නමකට දෙන්න තිබිච්ච දානයක් ගිනි ගොඩකට දැම්ම සංසාරේ. අන්නේ කර්ම විපාකයෙන් ආහාර නැහැ. හැබැයි පාරමිතා පිරීලා තිබුණා. ඒ කියන්නේ නිවන් අවබෝධ කරගන්න පින තිබුණා. නමුත් අර අකුසල කර්මයේ බලවත් නිසා ඒක විපාක දුන්නා. ඉතින් දැන් මේ වෙලාවේ පින්නතුනි මේ ස්වාමින් වහන්සේ රජගහනුවර පින්නපාතේ යනවා. හිස් පාත්‍රය ඇතුව එනවා. මොනවත් හම්බෙන්නේ නැහැ. සරියුත් මහ රහතන් වහන්සේ බොහෝ දවස්වලට පින්නපාතේ ගිහිල්ලා අර ලෝසක තිස්ස හාමුදුරන්ට කවනවා. බලන්න අම්මා කෙනෙක් කරන දේවල්. ඉතින් මොකද උන්වහන්සේගේ අතට ආහාර ටික දුන්නොත් ඒක නැති වෙලා යනවා.
ඒක දැනගෙන සරියුත් මහරහතන් වහන්සේ අනලා උන්වහන්සේට කවනවා පින්නතුනි. ඉතින් දැන් මේ විදියට අවවාද අනුශාසනා කළා. ටික දවසකින් මුන්වහන්සේ සෞඛ්‍යලසුන් නසා මහා රහත් භාවයට පත් වුණා. ඉතින් රහත් වෙලා වැඩි කාලයක් හිටියේ නෑ. මොකද දානේ නැති නිසා. උන්වහන්සේ පිරිනුවන් පාන්ට අවස්ථාව ලැබුණාම කොසල් රජ මැදුරට ගිහිල්ලා චතුමදුර පාත්‍රයක් ගෙනල්ලා සරියුත් මහරහතන් වහන්සේ වළඳවලා තියෙනවා. ඉතින් බලන්න මොන තරම් කරුණා ගුණයක් තියෙනවද? ඒ නිසා පින්නතුනි මේ කරුණාව කියලා කියන්නේ රාගය නෙවෙයි. කරුණාව කියලා කියන්නේ අනුන්ගේ දුකේදී හදවතේම ඇති වෙන අනුකම්පාවට. ඉතින් දැන් අපට පින්නතුනි අද සමාජයේ බොහෝම සාටේය කපටි පුජ්‍යලෝ වැඩි. නමුත් එහෙම කියා හැම පුජ්‍යලයාම කපටි කියලා හිතන්නේ නැතුව අපේ ගුණ ධර්මයක් දිනු වෙන්න එහෙම අසරණයෝ දැක්කහම අපිට පුළුවන් ප්‍රමාණයෙන් අපි පිහිට වෙන්නට ඕන. ඒක තමයි අපේ ජීවිතයේ මේ වෙලාවේ ගන්න තියෙන ලොකුම ආදර්ශය. මොකද සරියුත් මහරහතන් වහන්සේගේ කරුණා ගුණය අපි සිහිපත් කර ගන්නට ඕන. යම් කිසි සතෙක් වුණත් තුවාලයක් හැදිලා කුෂ්ඨයක් හැදිලා ඉන්නවා නම් ඒ සතාව අපට නිරෝගිමත් කරන්න පුළුවන් නම් ඒ දේ කරන්නේ කොච්චර කුසලයක්ද? ඊළඟට පින්නතුනි කෙනෙක් ආහාර නැතුව ඉන්නවා නම් ඒ කෙනාට ආහාර වස්ත්‍ර ඒ වගේම හිසට සෙවණක් ලබා දෙන එක කොච්චර දෙයක්ද? ඉතින් මේ ජීවත් වෙන කෙටි කාලය තුළ මේ වගේ දේවල් කරන්න ලැබෙන්නේ මෙන්න මේ කරුණා ගුණය නිසා. ඒ නිසා සරියුත් මහරහතන් වහන්සේගේ ජීවිතෙන් අපට ගන්න තියෙන වැදගත්ම ආදර්ශයක් තමයි කරුණාව. ඊළඟට පින්නතුනි තවත් ආදර්ශ බොහෝමයක් තියෙනවා. නමුත් අපි මේ ආදර්ශය ටිකක් වැඩිපුර කතා කරන්න ඕන නිසා අවසාන ආදර්ශයේ හැටියට අපි මේ වෙලාවේ සිහිපත් කරන්නේ මාපිය උපස්ථානය. පින්නතුනි සරියුත් මහරහතන් වහන්සේ අවුරුදු 40 ගණනක් භික්ෂුන් වහන්සේලාට ලෝකයාට අප්‍රමාණ සේවයක් කළා. ඒක මෙතකයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි එහෙම වුණාට සරියුත් මහරහතන් වහන්සේගේ මෑණියෝ මිත්‍යා දෘෂ්ටික කෙනෙක්. රූපසාරී බැමිණිය. මේ රූපසාරී බැමිණිය සරියුත් මහරහතන් වහන්සේ පිරිනුවන් පාන්ට කාලේ ළඟා වෙනකොටත් මිත්‍යා දෘෂ්ටිය තමයි වැළඳගෙන හිටියේ. ඉතින් පිරිනුවන් පාන්ට කාලේ ළඟා වුණාම සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා කියා සිටියා, ස්වාමීනි දැන් මම පිරිනුවන් පාන්ට ඕන. මොකද සියලු බුදුරජාණන් වහන්සේලාගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා තථාගතයන් වහන්සේට කලින් පිරිනුවන් පාලා තියෙනවා. ඒ නිසා මමත් පිරිනුවන් පාන්ට ඕන. පින්නතුනි මෙන්න මේ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා, හොඳයි එහෙනම් බණ ටිකක් කියලා පිරිනුවන් පාන්ට. සරියුත් මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරලා ප්‍රාතිහාර දක්වලා ශ්‍රී පාද පත්මයන් වන්දනා කරලා පිරිනුවන් පාන්ට යන්න තීරණය කළා. බුදුරජාණන් වහන්සේ ඇහුවා, සාරිපුත්‍රය ඔබ කොහෙද පිරිනුවන් පාන්නේ? ස්වාමීනි මං ඉපදිච්ච නාලක ගමේ තමයි මම පිරිනුවන් පාන්ට හිතුවේ. ඉතින් උන්වහන්සේ ගම තෝරාගත්තේ පින්නතුනි මිත්‍යා දෘෂ්ටික අම්මට පිහිට වෙන්න. බලන්න බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා වන අපටත් මෞපිය උපස්ථානය කරන්න කැප දෙයක් හැටියට උන්වහන්සේ අනුදැනව දාරලා තියෙනවා. දෙමව්පියන්ට පැවිදි වුණත් උපස්ථාන කරන්න ඕන. ඒ කාලේ හිටපු භික්ෂුන් වහන්සේ නමක් තමන්ගේ අම්මයි තාත්තයි පැවිදි වෙන්න කලින් බොහොම හොඳට හිටියා. මේ තරුණයා මහාන වුණාට පස්සේ අම්මයි තාත්තයි අසරණ වුණා. මුන්වහන්සේ මොකද කරේ? පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතෙන් මොනවා හරි ආහාර හොයාගෙන අම්බලමක තියාගෙන අම්මාටයි තාත්තටයි උපස්ථාන කරනවා. මේක දැක්ක සමහර භික්ෂුන් වහන්සේලා චෝදනා කළා මේ පැවිදි වෙලා මේ පෞල් පෝෂණය කරනවා නැත්නම් අම්මට තාත්තට සලකනවා, ඒක වැරදි කියලා. ඉතින් මේක කොහොම හරි බුදුරජාණන් වහන්සේ ළඟට ගියාම බුදුරජාණන් වහන්සේ සාදු නාදයක් පැවැත්තුවා. සාදු සාදු බොහෝම වටිනවා. පැවිදි වුණත් තමන්ගේ අම්මට තාත්තට උපස්ථාන කරන්න ඕන. මේ අම්මා තාත්තගේ තියෙන ගුණය පින්නතුනේ අනන්තයි අපරිමාණයි. එතකොට දැන් සරියුත් මහා රහතන් වහන්සේ තමන්ගේ ගම තෝරගත්තේ මොකටද? අම්මට පිහිට වෙන්න. ඉතින් උන්වහන්සේට ඒ වෙලාවේ උපස්ථානයේ හිටියේ චුන්ද කියන හාමුදුරුවෝ. හැබැයි සරියුත් මහ රහතන් වහන්සේට මාරාන්තික රෝගයේ හැටියට වැළඳුනේ අතිසාර රෝගය.
රහත් උනත් පින්නතුනි කෙලෙස් සංසාර කරගත් අකුසල් තියෙනවා. දැන් බලන්න මොගලම් මහරහතන් වහන්සේටත් අපවත් වෙන්න උනේ බොහොම අවාසනාවන්ත විදිහට. ඉතින් ඒක තමයි කර්ම විපාකවල හැටි. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ දැන් ගමට වැඩියාම අම්මට තේරුණා ලොකු පුතා ගෙදර ඇවිල්ලා. අම්මා මොකද කළේ? ඉස්සරහා කාමරේ හොඳට සුද්ධ පවිත්‍ර කරලා මේ තමන්ගේ ලොකු පුතාට සකස් කරලා දුන්නා. සකස් කරලා දුන්නාම දැන් සරියුත් මහරහතන් වහන්සේ දැන් මේ කාමරේ වැඩ ඉන්නවා. දැන් එදා අලුයම් කාලේ තමයි සරියුත් මහරහතන් වහන්සේ පිරිනුවන් පාන්නේ. ඕන රාත්‍රී කාලේ ටිකක් කරුවන වැටිගෙන එනකොට මේ ගෙදරට පින්නතුනි විශාල ආලෝක හතරක් ඇතුල් වුණා. ඒ ආවේ කවුද? සතරවරන් දෙවිවරු ඇවිල්ලා සරියුත් මහරහතන් වහන්සේට උපස්ථාන කරලා වන්දනා කරලා මේ අවසාන වතාවයි අපට ලැබෙන්නේ වඳින්න කියලා බොහෝම ගෞරවයෙන් ඇඳලා උපස්ථාන කරලා යන්න ගියා. අම්මා බැලුවා කවදාකවත් මේ වගේ ආලෝකයක් දැකලා නැහැ. අම්මා පුදුමයටපත් වුණා. තව ටිකක් වෙලා යනකොට සක්‍රදේවේන්ද්‍රයා සක්‍රයත් ඇවිල්ලා උපස්ථාන කරලා වන්දනා කරලා යන්න ගියා. ඉතින් දෙදෙව්ලොවට අධිපති සක්‍රයා එනකොට අර ආලෝක හතරටම වඩා පුදුම එළියක්. ඉතින් සක්‍රයත් වන්දනා කරලා යන්න ගියා. අම්මට හරි පුදුමයි මේ මොකද්ද වෙන්නේ. තව ටිකක් වෙලා යනකොට මධ්‍යම රාත්‍රිය වෙනකොට මහා බ්‍රහ්ම රාජයා ආවා. විශාල ආලෝකයක් පලාතම හිරු එළිය වගේ ආලෝකමත් කරගෙන ඇවිල්ලා සරියුත් මහරහතන් වහන්සේට වැඳලා උපස්ථාන කරලා යන්න ගියා. දැන් අම්මට මේක මහා ප්‍රේලිකාවක්. අම්මා රාත්‍රියේම තමන්ගේ පුතා ළඟට ආවා. ඇවිල්ලා මේ රූපසාරී බැමිණි අහනවා පුතුණුවන් වහන්සේ අර ආලෝක හතරක් මේ ගෙට ඇතුළුනේ කවුද? ඉතින් සරියුත් මහරහතන් වහන්සේ කියනවා ඒ කවුරුත් නෙවෙයි. ඒ සතරවරන් දෙවිවරු. ඉතින් අම්මා සතරවරන් දෙවියෝ ගැන අහලා තිබුණේ. මේ අම්මට හරි පුදුමයි. ඇහුවා සතරවරන් දෙවියන්ටත් වඩා ඔබ වහන්සේ උතුම්ද? මොනවද අම්මා මේ කියන්නේ? සතරවරන් දෙවියෝ කියලා කියන්නේ අපේ ඇබිත්තියෝ වගේ. අපේ කැපකරුවෝ වගේ. ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ මව් කුසේ ඉන්න අවස්ථාවේ උන්වහන්සේට රැකවරණයට හිටපු මුරකාරයෝ 4 දෙනා තමයි සතරවරන් දෙවියෝ කියලා කියන්නේ. ඉතින් අම්මා පුදුම වුණා. අහෝ සතරවරන් දෙවියන්ටත් වඩා මගේ පුතා උතුම්. ඊළඟට ඇහුවා කවුද ඊළඟට ආවේ? ඒ තමයි දෙදෙව්ලොවට අධිපති සක්‍ර දේවේන්ද්‍රයා. අනේ පුතුණුවන් වහන්සේ සක්‍රයාටත් වඩා ඔබ වහන්සේ උතුම්ද? මෑණියෝ මොනවද කියන්නේ? සක්‍රයා අපේ දායකයෙක් උපස්ථායකයෙක් වගේ. අම්මා පුදුම වුණා. අම්මට සද්ධාව ඇති වුණා. ඊළඟට ඇහුවා තවත් ආලෝකයක් ඇතුව ආවේ කවුද? ඒ තමයි ඔබතුමියත් මගේ මෑණියුනුත් අදහන මහා බ්‍රහ්ම රාජයා. ඉතින් අම්මා තැති ගත්තා. මහා බ්‍රහ්මයාටත් වඩා ඔබ වහන්සේ උතුම්ද? ඉතින් කිව්වා මහා බ්‍රහ්මයාත් කෙලෙස් තියෙන කෙනෙක්. අපි නිකලෙස් උත්තමයෝ. ඉතින් අම්මා පැහැදුනා මෙන්න මේ වෙලාවේ පින්නතුණි මරණ ඇඳේ ඉඳගෙන පිරිනුවන් ඇඳේ ඉඳගෙන අම්මට බණ කිව්වා. ලෝකේටම බණ කියපු මේ සරියුත් මහරහතන් වහන්සේ මරණ මංචකයේ අන්තිම මොහොතේ ඉඳගෙන තමන්ගේ අම්මට පිහිට වෙච්ච විදිහ. ඉතින් බලන්න පින්නතුණි මේකෙන් ආදර්ශයක් දුන්නා මුළු ලෝකයේටම පැවිදි වුණත් තමන්ගේ අම්මා තාත්තා අතහරින්න හොඳ නැහැ. ඒතර ගිහි උදවිය කොහොම අම්මා තාත්තට සලකන්නට ඕනද? ඒ නිසා පින්නතුණි අම්මා තාත්තට සලකීමේ ඒකෙන් කවදාකවත් ඒ අපිට කරපු උපකාරයට ප්‍රත්‍යඋපකාර කරන්න පුළුවන් කමක් නැහැ. දින්නාහම් භික්කවේ න සුප්පතිකාරං වදාමි. කවුද මාතුච්ච පිතුච්ච. මහණෙනි ප්‍රත්‍යඋපකාර කරලා දෙන්නෙකුට නම් සෑහීමකටපත් වෙන්න බෑ. කවුද? අම්මයි තාත්තයි. ඒ නිසා පින්නතුනි අවුරුදු 100ක් අම්මයි තාත්තට මේ කරේ තියාගෙන උපස්ථාන කළත් ඒ ණයෙන් නම් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි නිදහස් වෙන්න ක්‍රමයකුත් තියෙනවා. ඒ තමයි අසද්ධාවන්ත අම්මා තාත්තා සද්ධාවන්ත කරනවා නම් අන්න ණයෙන් ගැලවෙන්න පුළුවන්. ඒක ලොකුම උපස්ථානයක්. දුස්සීල අම්මා තාත්තා සීලවන්ත කරනවා නම් දරුවෝ එහෙම දරුවෝ ඉන්නවා. අම්මා තාත්තා දුස්සීලයි නමුත් දරුවෝ කොහොම හරි අම්මයි තාත්තයි සිල්වන්ත කරනවා. අන්න ණයෙන් නිදහස් වෙන්න පුළුවන්. අම්මයි තාත්තටයි ප්‍රඥාව නැහැ. ප්‍රඥාව ඇති කරනවා නම් ධර්මයේ පිළිබඳව අන්න ණයෙන් නිදහස් වෙන්න පුළුවන්. ඊළඟට ත්‍යාගවන්ත බව පුරුදු කරනවා, සුතවත් බව පුරුදු කරනවා. මේවා පුරුදු කරනකොට ඒ දරුවන්ට පින්නතුනේ අප්‍රමාණ කුසලයක් සැලසෙනවා. කුසලයක් වැඩෙනවා.
ඒ නිසා පින්නතුල්ලා විශේෂයෙන් මාපි උපස්ථානය ගැන විශේෂයෙන් කියන්ට කියලා පින්වත් ගුණසේකර නෝනා මහත්මිය අපට මතක් කළා. ඉතින් ඒ අනුව පින්නතුනි අපිට මේ අම්මා තාත්තට කරන උපස්ථානය ගැන කියන්ට ගියොත් එළි වෙනකන් උනත් කියන්න පුළුවන්. ඒ තරම් ඕන තරම් කාරණා අපිට ධර්ම කාරණා තියෙනවා. දැන් අපේ බුදුරජාණන් වහන්සේ ගම බලන්න. බුදුරජාණන් වහන්සේ අම්මට තාත්තට සැලකුවා. බලන්න අර සුද්ධෝදන මහරජුරු දැන් අන්තිම අවස්ථාවේ ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ රජවාසලට වැඩම කළ බණ කියලා සුද්ධෝදන රජුරු අනාගාමි කළානේ. ඒක පුදුම උපස්ථානයක්. බලන්න දින 7කින් මිය පරලෝකීය මහමායා දේවියට පිහිට වෙන්න දිව්‍ය ලෝකයේ ගිහිල්ලා 7 වෙනි වස අභිධර්ම දේශනාව කළා. ඊළඟට වැදුවේ නැතු වුණාට පින්නතුනි හදාගත්තම්ම තමයි කවුද? මහමායා මහා ප්‍රජාපති ගෝතමිය. ඉතින් සාසනික පැවිද්ද දීලා ඊළඟට පිරිනුවන් පාන්ට කාලේ ළඟා වුණාම මේ අම්මා ඇවිල්ලා මේ ප්‍රජාපති ගෝතමිය ඇවිල්ලා කිව්වා. අනේ පුතුණුවන් වහන්සේ මං ඔබ වහන්සේ බිහිකලේ නැති වුණාට මම තමයි ඔබ වහන්සේ හදා වඩා ගත්තේ. ඉතින් එදා මං කිරිපෙව්වා. නමුත් ඔබ වහන්සේ දැන් මට අමා කිරිපෙව්වා. ඒ නිසා දැන් ඔබ වහන්සේ මගේ මෑණියන් වහන්සේ. ඒ වගේම ඔබ වහන්සේ මගේ පියාණන් වහන්සේ. ඔබ වහන්සේ මට පුදුම විදියට උපස්ථාන කළා, සේවය කළා. මම සංසාර කතරෙන් එතර කළා කියලා කියා සිටියා. මේ වෙලාවේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ ඒ මහා ප්‍රජාපති ගෝතමිය පිරිනුවන් පාන්ට අවසර අරගෙන යනකොට බුදුරජාණන් වහන්සේ කවදාක්වත් පසුගමන් ගිහිල්ලා නැහැ. නමුත් ප්‍රජාපති ගෝතමියගේ පිටිපස්සෙන් ගියා ජේතවනාරාමේ දොරටුව ළඟට යනකම්. බලන්න අසම සම ගුණ ඇති මහා කාරුණිකයන් වහන්සේ අම්මා තාත්තට පිහිට විච්ච විදිහ. ඒ නිසා පින්නතුනේ වයෝවෘද්ධ අම්මට තාත්තට කරන සේවය උපස්ථානය උතුම් උපස්ථානයක්. ඒ වගේ මේ දරුවන්ට එක විශාල ආශිර්වාදයක්. ඒ ආශිර්වාදයේ තරම් වටිනා ආශිර්වාදයක් මේ ලෝකෙ තවත් නැහැ. ඒ නිසා පින්නතුනි සාරිපුත්‍ර මහා රහතන් වහන්සේගේ ජීවිතයෙන් මේ විදිහේ ගුණාංග රාශියක් අපට ඉගෙන ගන්නට පුළුවන්. ඉතින් දැන් තවත් අපට කතා කරන්න නැත්නම් ධර්ම දේශනා කරන්න කාල වේලාව නැහැ. අපට දැනුම් දෙනවා කාල වේලාව ඉක්ම ගිය බව. ඒ නිසා පින්නතුනි දැන් මේ පින්නතුල්ලා අද අදිෂ්ඨාන කර ගන්න ඕන සදාකාලිකව ජීවත් වෙන්නේ නැහැ. බොහොම කෙටි කාලයක් ජීවත් වෙන්නේ. ඒ ජීවත් වෙන කෙටි කාලය තුල තමන්ගේ ජීවිතයට තමන්ගේ චරිත සංවර්ධනයට මෙන්න මේ ගුණධර්ම ඇතුල් කර ගන්න ඕන. මොනවද ඒ ගුණධර්ම අපි කතා කළා? ගුරු භක්තිය. ඒ වගේම නිහතමානීකම, අවවාද පිළිගැනීම, ඒ වගේම පින්නතුනි මහා කරුණාව, ඉවසීම, ඒ වගේම මව්පියන්ට උපස්ථාන කිරීම. මෙන්න මේ ගුණාංග ටික අපේ ජීවිතයට ඇතුල් කරගන්න පුළුවන් නම් මේ ජීවිත බොහෝම සෝභමානවත් වෙන ජීවිත බවට පත් වෙනවා. ඒ නිසා පින්නත් සෑම දිනාටම මේ ලැබිච්ච කෙටි කාලෙන් උපරිම ඵල නෙලා ගන්නට ලැබේවා, හැකි වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද මේ නිවස තුල උදාර පින්කමක් සිද්ධ වෙන්නේ ඒ කඩුවෙල පහළ බෝමිරි අංක 187 වේ දරණ නිවසේ පදිංචිව සිටින කමලාවතී ගුණසේකර ඒ මෑණියන්ට නිරෝගී සුව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරගෙන තමයි අද මේ පින්කම සිද්ධ වෙන්නේ. ඒ නිසා කමලාවතී ගුණසේකර මෑණියන්ට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ සැලසේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පරලෝ සැපත් මනුවෙල් ගුණසේකර පියාණන්ට ඒකාන්තයේ මේ පින් පෙනේවා. ඒ පියාණන්ට මේ පින් නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. කමලාවතී ගුණසේකර හා මනුවෙල් ගුණසේකර දෙපළගේ දුවා දරුවන් වන ආචාර්ය මර්වින් ගුණසේකර, ගාමිණී බියට්‍රිස් හා සමන්ති ගුණසේකර යන අයට සියලු ග්‍රහාපල දුරු වී නිරෝගී සුව ලැබීමට ඒකාන්තයෙන් මේ කුසල් උපකාර වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රූපා මනෝරංජනී හා විදේශ පදිංචි සිටින චාල්ස් සහ මහින්ද යන මහත්මීන්ට නිරෝගී සුව දිගාසිරි සම්පත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රමල් කසුනිහා දේශානි කියන මේ මිනිබුරන්ට ඒ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේ මිය පරලොව ගිය හෙට්ටිආරච්චි
හා ජයසේකර පවුල්වල සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් නිවන් පිණසම වේවා. කමලාවති හා මනුවේල් ගුණසේකර පවුලේ මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මෙන්ම එංගලන්තයේ පදිංචිව නැසී ගිය චාල්ස් මහත්මයාගේ ආදරණීය මෑණියන් හා පියාණන් වන ඩොරිස් හා අනිකුත් ෆ්‍රිගන් කියන මව්පියන්ට ආදරණීය සෝහිවරාවන ටොනි කියන පින්වත් මහත්මාණන්ට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන ඒ හැමතෙම මේ පින් සැනසීම පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපවත් වී වදාළ මීගොඩ පේමානන්ද ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. බෝමිරිය ගණේවත්ත විහාරාධිපති ගලබඩ පියනන්ද ස්වාමින් වහන්සේට මෙන්ම ගුණසේකරාරාමේ විහාරාධිපති හෝකන්දර නන්දරතන ස්වාමින් වහන්සේට නිරෝගී සුව හා දිගාතිරි සම්පත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කළ පින්වත් සෑම දිනාටම මේ වගේ මේ බෝමිරිය ප්‍රදේශ වාසීන්ට රටවාසීන්ට සියලු දිනාටම මේ පින මහත්ඵල වේවා, මහානිසංස වේවා, සියලු සම්‍යක් ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් දෙවියන් සහිත සමස්ත ලෝකයාටමත් අපි සෑම දිනාටමත් ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති සියල්වෙන් වෙන් වූ අජාති අජර අව්‍යාධි අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාත්සාත් කර ගන්නට ලැබේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු ශාසනං තිරං රක්칸තු දේශනං තිරං රක්칸තු මං පරන්ති.